ඉන්ෆෙක්ෂන් ඇවිල්ලා තියෙන්නේ ඒ සුද්දේ පිටරට. ඒ කියන්නේ මේ යාව ඉන්ටර්විව් කරන්න. වයිවයි. එතකොට මේ යුගාන් මේ දාලා තියලා දෙනවා වෝටර්ෆෝල් එකක් දාලා දෙලා තිනවා මේ කන්ෆරන්ස් එක කරන තැන සයිඩ් එකේ වෝටර්ෆෝල් එකක්. නැචරල් නෙමෙයි ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක්. ගෙවල් ඇතුලේ මම තියෙන ගල් අස්සෙන් වතුර වැටෙනවා. මේ මල් මේ ගස් අස්සෙන් වතුර ගිහලා එම දියලි හදලා තියෙන්නේ. එතකොට සුද්දා ඇවිල්ලා පළවෙනි ප්‍රශ්නේම ඇයි ඔබ මෙතෙන්ට දැන් මේක ඩිස්ටර්බ් නේද කියලා. එතකොට එයා දීලා දෙන උත්තරේ තමයි වතුරේ සද්දේ අමිහිරි නෑ කියලා. සුද්දා එතනින් එහාට ඉන්ටර්විව් කරලා නෑ. සුද්දා කියලා දෙන ඒක තමයි උත්තරේ. මට ඕනේ මේක දන්නවද කියලා දැනගන්න විතරයි. මෙතනින් අර මට ඔය ඉන්ටර්විව් කරන්න දෙයක් නෑ කියලා. කියන්නේ පර්ෆෙක්ට්ලි ඒක හිතලා දිනවා කියන එක තීරණය කරනවා. ඉතින් ඕක සද්දේ ඒවා නරක නෑ. ඒවත් එක්ක අපි ඉස්සරහට ගියා. හොඳයි අපි බලමු. දැන් මේ ගැටලුවේ අර P බලය බොහොම පහසුවෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් ඔබ එක එක විදිහට try කරලා ඉන්නේ. ඔබට පේනවද අපි දණ්ඩ සලකලා මේ A ලක්ෂණයට ගුණ ගත්තොත් මේ x සහ y කියන බල දෙකෙන් එකක්වත් අපිට එන්නේ නැහැ. කෙලින්ම අපිට P විතරයි උදාන බලයට එන්නේ. ඒතර අපි ලියනවා මෙන්න මෙහෙම දණ්ඩට ඔච්චර කෙටි එන්නේ. අපි ඒවට වාමාවර්ත මූලේ ගමු. එතකොට එනවා දණ්ඩේ දිග AB සමානයි අපි ගන්නවා 2යි AB. හරි? P කියන බලය මෙන්න තියෙනවා. ඒකට ලම්බ දුර මේක. 2යි A cos T. T වතාවක් 2යි A cos T. T වතාවක් 2යි A cos T. මේ භාගයේ දිග එන්නේ 2යි A cos T. ඊළඟට P වලින් ඇති කරන්නේ මේ පැත්තට ගුණය. හැබැයි මේ W වලින් ඇති කරන්නේ ඒ වටා මේ පැත්තට ගුණය. මේ ලක්ෂ්‍ය වටා W වලින් ඇති කරන්නේ මේ පැත්තට ගුණය. P වලින් ඇති කරන්නේ අපි ගන්න පැත්තටම. එහෙනම් ඍණ W වතාවක් ඒකට ලම්බ දුර A වල ඉඳලා ලම්බ දුර කියන්නේ මේ දුර නෙමෙයි. W වල ක්‍රියාරේඛාව මෙහෙම අපි දික් කරොත් A වල ඉඳලා ලම්බ දුර කියන්නේ මේක. ඒ කියන්නේ මේ දුර. මේකමයි. එතකොට අර කලින් ගත්ත එකේ භාගය A cos T. සමානයි බිඳුව. සමානයි බිඳුව. එහෙනම් මෙතන මේ අර ප්‍රතිඵල නෙමෙයි මේ ඒකට එසේ මේ කමන්නේ අපි ගානහරු මේ ඒවට එක ගමු. මේ මොකද උතර උනේ මේ පොතේ තියෙන තිරසන ආන්සර් තියෙන ආන්සර් කියලා. නමුත් මේ පොතේ ඇදලා තියෙන රූපේ තිබුණේ සිරසන ආන්සර් කියලා කාරණා. ඒකයි මම දුන්නේ. මේ හරි කමන්නේ මේ ගාන හරි රස ගන්න. මේ උත්තර හරි රස ගන්න. ආනේ මේක වැරදි. මේ දුර නෙමෙයි. සරි. ඒ සයින් කියන්නේ ඔව්. ලඟු වෙන්නේ ඒ සයින් කියන්නේ. හරියට. ඒක හරියට. ඒ සයින් කියන්නේ. දැන් ප්‍රශ්නයක් තමයි මම දැන් හරියට තේරෙනවා. ඒතකොට ඒ කැපිලා යනවා. එතකොට ඒ අයිනවා. 2යි මූල තුන sin cos t කියන්නේ මූල තුනට 2යි. ඒතකොට 2කට 2 කැපිලා ගියා. එතකොට මූල 3යි p නේද? මූල 3යි p ඍණ w බෙදීම 2නේ. එහා පැත්තට ගියාම w බෙදීම 2යි. එහෙනම් p කියලා කියන්නේ w යට 2යි මූල 3යි. එතන මූල 3ෙන් උඩයටයි ගුණ කරොත් මූල 3 යට 6යි. එතන මූල 3ෙන් ගුණ වුණාම 3යි එළ 3 2 6යි කියලා ගාපු. හරි ඉස්සර ඉන්නවා. එතනින් අපිට p වල ආයේ ලබා ගන්න පුළුවන්.
P වලගේ ලබා ගන්න පුළුවන්. දැන් ඊළඟට මේ තිරස්සිරස් දෙක ගත්තා හරි දන්නට මේ පැත්තට විදිහට කරමු. x ඍණ p සමානයි dy y එන්නේ නැහැ w එන්නේ නැහැ. එහෙනම් x සමානයි මූල 3යි w බෙදීම 6. ඉහළ විභේදනය කරොත් y ඍණ w සමානයි dy. ඒ කියන්නේ y සමානයි w. ඒතර තිරස්සිරස් සංරචක දෙක දැන් අපි දන්නවා. තිරස්සිරස් සංරචක දෙක දන්නවා. දැන් එනවා කියන්නේ අර ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ කිරීමෙන් මේ පැත්තට මූල 3යි w බෙදීම 6 මේක w. ඒකට අර සම්ප්‍රයුක්තයේ s කියන එක ඔහොම තියෙනවා මේක θ. right? එතකොට එහෙනම් s කියලා කියන්නේ නෑ sorry ප්‍රතික්‍රියාව දෙන r කියලා තිබුණේ. ප්‍රතික්‍රියාව r කියලා තිබුණ බව වෙනන්නේ. ඒ කියලා දෙන r. එහෙනම් ප්‍රතික්‍රියාව r සමානයි මේ දෙකේ වර්ගවල එකතුවේ වර්ගමූලය. වර්ගමූලය w වර්ගයේ ධන 3w වර්ගයට 30යි. 39 w w වර්ගයේ ඉදිරියට ගත්තා එක 30යි ඉදිරියට ගත්තා එක. ඒකෝට එන්නේ w 6යි. මෙතන 36 තුනයි 39ක් වෙනවානේ. වර්ගමූල 39ක් වෙනවා. මම හිතන්නේ උත්තරේ ගන්න නම් මේ කරණ වල පොඩි සෙල්ලමක් ගන්න ඕනේ. මේක මේ 13 වතාවක් 3 කියලා හිතලා මේක හිතන මූල 13 වතාවක් මූල 3 කියලා. මේක මූල 3 වතාවක් මූල 2 කියලා හිතනවා. මේක හිතන මූල 3 වතාවක් මූල 13 කියලා. මේක හිතන මූල 3 වතාවක් මූල 2 කියලා. එතකොට අර මූල 3 කැපිලා 13ට එකයි. එහෙනම් මම දුන්නේ. ධාතුනයට 12ක් කියනවා. 12ක් කියන්නේ කොහොමද? ආනේ sorry. මේ මෙතන මේක කඩන්න වෙන්නේ තුන් වරක් මූල 3 වරක් sorry දෙක වතාවක් මූල 3 වතාවක් මූල 3 කියන කඩන්න වෙන්නේ. දෙක වතාවක් මූල 3 වතාවක් මූල 3 කියන. මේ කඩන්න වෙන්නේ 6. මම මෙතන ගන්න. r සමානයි w දෙක වතාවක් මූල 3 වතාවක් මූල 3. මේක කඩනවා මූල 3 වතාවක් මූල 13 කියන. මූල 3 වතාවක් මූල 13 39 වර්ගමූල 39 කඩනවා එහෙනම්. එතකොට මෙතන මූල 3කට මූල 3ක් අවශ්‍ය වෙනවා. දෙකයි මූල 3 කියන්නේ වර්ගමූල 12 කියන එකනේ. එහෙනම් w වතාවක් 13ට 12 කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි 13ට 12 කියලා ගන්න පුළුවන්කම තියෙනවා. r කියන එක ආවා. එහෙනම් θ සමානයි tan inverse ගන්න පුළුවන්. මේ එතනින් එනවා θ සමානයි tan inverse w බෙදීම මූල 3යි w එක 6යි. तो θ සමානයි tan inverse
දෙකයි මූල තුන කියලා දුන්නා. හය කඩාගත්ත එකනේ දෙවතාවක් මූල තුන වතාවක් මූල තුන. මේ ගැටලුව එතනින් අපි නිමාවටපත් කරනවා. හරි. මේ ගැටලුවේ අපි ලබාගත්තේ ප්‍රතිඵල එතනින් මේ සහාය දීපු තියෙන දැන් අපි මේක ලියාගන්න. අපි යමු ඊළඟ කාර්යය. දැන් මේකේ තියෙන තව වාසියක් මම මේ දැන් හිතිච්ච දෙයක්. අපි තුමු මේ දැන් ගාන කවුරු හරි දැන් ටක්කල හදපු ගැලුවා කියලා එයාට ඉතින් ඕනනම් කර මම මොනවද මේ කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඉතින් මටත් නැත්තම් දැනක් නැතුව යනවානේ. මං ගැන පපාවෙන් යනවානේ මම මොනවද කරන්නේ කියලා ටක්කල බැලුවා ස්කිප් කරා ගියා ඉස්සරහට. එතකොට පැය දෙකේ මැදියේ සමහර විට කෙනෙකුට පැය ඉවර කරගන්නත් පුළුවන්. ඉතුරු පැය යාට පුළුවන් වෙන කටයුත්තකට දාන්න. දැන් මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් අර මන්දියේ බොරින් වෙවි ඉන්න ඕනේ. ටට්ටක් ගාලා ටියුබ් වල තියෙන කරන්ට් එක දාලා ඉස්සරහට ගියා. මගේ අවශ්‍යතාවට මේක බැලුවා. ඒකයි. හොඳයි. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගාන මේක සටහන් කරගන්න. මේකේ තියෙනවා මම ටිකක් තනින් දැල්ලේ ඔබ දන්නවා ඒක පිළිවෙල ලියාගන්න. හොඳයි ලියාගන්න මේ ගාන. simple a දිගින් යුත් simple a දිගින් යුත් මම පොඩ්ඩක් ඉඳ ගන්න. simple a දිගින් යුත් एकाकार AB दंडा सिंपल A दिगिन युत एकाकार AB दंडा එහි B කොනට ගැටගසන ලද එහි B කොනට ගැටගසන ලද सिंपल L दिगैती सिंपल L दिगैती සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් ඉල්ලා තිබේ. සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් ඉල්ලා තිබේ. සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් ඉල්ලා තිබේ. එම තන්තුවේ C කෙලවර
සුමට සිරස් බිත්තියක C ලක්ෂයකින් එල්ලා තිබේ. ඒ කියන්නේ එල්ලා තියෙන තැන C. ඒ කියන්නේ B කෙලවට ගැටගසන තන්තුවකින් එල්ලා තිබේ කියලා තියෙනවා. ඒ එල්ලලා තියෙන්නේ සුමට සිරස් බිත්තියේ තියෙන C කියන ලක්ෂය. දණ්ඩේ A කෙලවර 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 එම සුමට සිරස් බිත්තියටම හේතු වී ඇත. දණ්ඩේ කෙලවර එම සුමට සිරස් බිත්තියටම හේතු වී ඇත. තීටා කෝණයකින් බිත්තියට ආනතව දණ්ඩ පිහිටයි නම් 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 cos වර්ග θ සමානයි L වර්ගය වින A වර්ගය බෙදීම 3A වර්ගය බව පෙන්වන්න.
අඳිද්දී කල්පනාකාරී වෙන්න අර බලතුනක ක්‍රියාකාරීත්වය යටතේ මේක එකම ලක්ෂයකදී හම්බෙන විදිහට මේ අඳින්න ඕනේ. හරි? ඒක තමයි මෙතන තියෙන පොයින්ට් එක. ඒතර මේක කියන්නේ AB දණ්ඩා L දිගටි සෑහළු අවිතන්නේ තන්තුවකින් C ලක්ෂයෙන් එල්ලා යට කියලා කියනවා. මේ එල්ලා යට කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා එල්ලලා තියෙන්නේ C ලක්ෂයලු. ඒක සුමට සිරස් විත්තියක තියෙන ලක්ෂය. තන්තුවේ C කෙලවර සුමට සිරස් විත්තියක වූ C ලක්ෂයකට ගැට ගහලා තියෙනවා කියන්නේ. ඒතකොට තන්තුව BC. ඒ තන්තුව එක කොනක් B නේ. තන්තුව BC. ඒතකොට ඒක ලක්ෂයකට ගැට ගහලා තියෙනවා කියලා කියන්නේ. හරි? ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. සුමට සිරස් විත්තියක වූ C ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. ඒ කියන්නේ තන්තුවේ දණ්ඩේ B කෙලවර BC තන්තුවේ L දිගටි තන්තුවේ සිරස් සුමට විත්තියක C ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. දණ්ඩේ අනිත් කෙලවර වූ A ලක්ෂයේ විත්තියේ එම විත්තියේ ස්පර්ශ වෙමින් තියෙනවා. දැන් ඔහොම තමයි පද්ධතිය සමතුලිතතාවය කියන්නේ. හරි? දැන් කොහොමද මේක මේ තියෙන්නේ මේක රූප සටහන අඳින්න. හැබැයි අඳිද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන ඇත්තම ඩිරෙක්ට්ලි බල තුනයි තියෙන්නේ. තන්ත්‍රයේ ආගතිය, දණ්ඩේ බල සහ මේ අර ඒ කියන කොන අර බිත්තිය වදිනකොට ඇති වෙන අවිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ. ඒ කියන කොන එහෙම බිත්තිය වදිනකොට අවිලම්බ ප්‍රතික්‍රියාව කියනවා. මේක දණ්ඩ වෙන්නේ. මේ දණ්ඩ වේම බිත්තිය වදිනකොට අවිලම්බ ප්‍රතික්‍රියාව කියනවා. ඒතර බල තුනයි. ඒ බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂණයේදී හම්බෙන්න ඕනේ සමතුලිත වෙන්න. ඒ හමුවේ පරිදි තමයි අඳින්න ඕනේ. එතකොට මම මොනින් කරමු පැහැදිලි කිරීම මෙතෙන්ට රිඩියෝම ආදාලා මම ඉතින් කිව්වා ඔයගොල්ලන්ට. දැන් කොහොමද මේ තියෙන්න ඕනේ? කොහොමද මේක තියෙන්නේ? අපි ගමු විත්තිය මේව. විත්තිය ඔය විදිහට. දැන් දන්න මේව තියෙන්න පුළුවන්. අර මම කලින් පැහැදිලි කරා වගේ ඉතල බලන්න දන්න මේව තියෙන්න පුළුවන්. මේ විදිහට දන්න තියෙන්න පුළුවන්. B කෙලවර මෙහෙම. තන්ත්‍රයේ ආකාරය මෙහෙම තියෙනවා. ඒකාකාර දණ්ඩක් නිසා බර සිරස් ස්වභාවය මධ්‍ය ලක්ෂණය මෙහෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ දෙකේ ක්‍රියාරේඛා නොවැළෙන කියන පරිදි මේ වගේ පොයින්ට් එකකදී හම්බ වෙනවා. නේ? මේ වගේ පොයින්ට් එකකදී හම්බ වෙනවා. දැන් මෙතනින් ඇති කරන ප්‍රතික්‍රියා දිශාව මෙතෙන්ට ගන්න බෑ. ඒ ලක්ෂ්‍ය ආරණ්‍ය විදිහට ගන්න බෑ. එහෙමනම් මෙතන දර්ශනයක් තියෙන්න ඕනේ. මෙතනදී ඇති වෙන්නේ අවිලම්බ ප්‍රතික්‍රියාවක් විතරයි. ඒක කියන්නේ මෙහෙම. එහෙනම් කිසිසේත්ම මේක ඔය විදිහට සමතුලිතව තියෙන්න බෑ. එහෙනම් ඔබට තේරෙනවා මේ දන්න තියෙන්න ඕනේ මෙහෙම බව. නේ? රූප සටහන අඳින්නේ මේ විදිහට.
කාන්තුවේ ආතතිය T. එතකොට මෙතනින් එනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙතනින් එනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. R කියලා තමයි. ඒ දෙක හම්බෙන තැන හරියටම සිරස්ස පහලින් දණ්ඩේ බර ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් එහෙම වන පරිදි තමයි මේ ඇන්ගල් සැකසෙන්නේ. මේ දණ්ඩේ ඇන්ගල් සැකසෙන්නේ එහෙම වුණාම. ඒ කියන්නේ සමතුලිත වෙන පොසිෂන් එකට එන්නේ මේක ඉස්තර වුණාම. මේක ඉස්තර වුණ නැත්නම් සමතුලිත වෙන පොසිෂන් එකට එන්න බෑ. මේක ඉස්තර වුණේ නැත්නම් සමතුලිත වෙන ස්ථානයට එන්න බෑ. මෙන්න මේ විදිහට මේ බල තුනේ ක්‍රියාරීතා හරියටම එකතැන හම්බෙන විදිහ තමයි මේ දණ්ඩේ ආනතිය සැකසিলা කාන්තුවේ ආතතිය සැකසিলা මේක සමතුලිතතාවයට එළඹෙන්නේ. ඉතින් මොනෝක ඊළඟ දණ්ඩේ සිරසට ආනතිය θ කියලා දෙන දිනතර මේක θ. તો මේ කොනේ θ නම් මේක θ. දණ්ඩේ සිරසට ආනතිය θ කියලා දෙනවා. හරි. දැන් බලන්න මෙතන අපිට කිසිම බලයක් ගන්න කියලා නෑ නේද? මෙතන කියන්නේ යම් කිසි ප්‍රතිඵලයක් සාධනය කරන්න. හරි. මොන දැන් මෙතනදී මම දෙනවා සංසිද්ධිමය අවස්ථාව. මේක හොඳට ඔලුවට ගන්න. මේක හොඳට ඔලුවට ගත්තොත් ඔබට බොහෝ ගැටලු විසඳීම සඳහා ඕන කරන ඒ මූලික සිතුවිලි රාමුව මනසට ගොඩනැගෙනවා. මම මේ කියන්නේ කොහොමද හිතන්නේ? සමතුලිතතාවයේ ගැටලුවක අපට බව පෙන්වන්න තියෙන දේ හෝ ලබා ගන්න කියන ප්‍රතිඵලය බලයක් නෙමෙයි නම් අපෙන් අහන්නේ. බලයක් ගැන නෙමෙයි නම් අපෙන් අහන්නේ. හරි හොඳට මම මේ කියන දේ අහන්න. බලයක් ගැන නෙමෙයි නම් අපෙන් අහන්නේ. නිකන් සාමාන්‍ය ප්‍රතිඵලයක් නම් බව පෙන්වන්න තියෙන්නේ සමීකරණයක් කියලා කියමුකෝ. අසමානතාවයක් කියලා කියමුකෝ. එහෙමනම් බව පෙන්වන්න තියෙන්නේ ඒකෙන් එක ඉඟියක් එනවා කොට් සූත්‍රය, ජ්‍යාමිතිය, ත්‍රිකෝණමිතිය වගේ දේවල් ඇප්ලයි කරලා මේ ප්‍රතිඵලය ගන්න පුළුවන් ඇති කියන්නේ. ඒ කියන්නේ බල සම්බන්ධ සමීකරණ තුනෙන් එකකටවත් නොමි. හරි. බල සම්බන්ධ වූ ඒ සමීකරණ තුනෙන් එකකටවත් නොගින් ඒකයි මම කිව්වේ මේ පාඩම මේවා ඉගෙන ගන්නදී අර ඒ සංසිද්ධිමය කරුණු ටික ඔළුවේ හරියට ක්ලියර්ලි ඉන්සයිට් එකට ගිහින් තියෙන්න ඕනේ. ඔය ටික තමයි ගුරුවරයෙකුට කරන්න පුළුවන් ටික. හරි ඉතින් මේක අනේ මන් තමයි තේරෙන්නේ නැහැ මේක රටේ ඉන්න මේවා උගන්නනේ වුණ අවබෝධ කරගන්නෙත් නැහැ. සමහර ළමයි තේරුම් ගන්නෙත් නැහැ. මේ සංසිද්ධිය උරු කරගන්න මම මේ කියන පොයින්ට් එක වැදගත්. මගේ වැදගත්කම තියෙන්නේ ඔතෙන්දී. නැත්තම් මට වඩා ගොඩක් දක්ෂයි තමයි ඔයගොල්ලෝ. කැපැසිටි වයිස්. ඒක අනිවාර්යයෙන්ම දැන් මෙතන ඉන්නවා කියලා අපි හිතමු. අනාගතේ මේ මැස් PhD එකක් කරනවා. ඒ තුනක් දාලා මේකට ඒ තුනක් දාලා අනිවාර්යයෙන්ම මට වඩා දක්ෂ වෙන්න බෑ. හරි. ඉතින් ඒවල කැපැසිටි වයිස් ඕගොල්ලෝ වැඩි. නමුත් මම මේ දෙන පොයින්ට් එක ගන්න. එතකොට එහෙම ප්‍රතිඵලයක් නම් පෙන්වන්න තියෙන්නේ අපි මේක හොඳට උඩ ගන්න. ඒකෙන් කියවෙනවා මේකට ස්කොට් සූත්‍රය හරි එහෙම නැත්නම් ජ්‍යාමිතිය ත්‍රිකෝණමිතිය දාලා කෙලින්ම කියන්නේ බල වෙන කතාවක්වත් උතන. මේ යන්න පුළුවන්. ඇති. එහෙම වෙන්න පුළුවන් පොසිබිලිටි වැඩි. හැබැයි මෙවැනි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් බල ඇසුරෙන්. බල ඇසුරෙන් ගන්න පුළුවන්. මම කියන්නම් ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකම බලයේ දෙවිදියකට හෙවීමේ. මේවා ඉස්සරහදී මොන වෙනවා අමාරු ගණන් හදන්න ඕනේ මේ පොයින්ට්ස් ආ. එකම බලයේ දෙවිදියකට යෙදීමේ. සෙවීමෙන් ඒ දෙක සමාන කරලා ගන්න වෙනවා සමාන තැන් වල ප්‍රතිඵල ගන්නවා අපහසු ප්‍රතිඵල බොහොම පහසුවෙන් ගන්නවා ඒ සිස්ටම් එකට.
එකම බලය දෙවිදිහකට සෙවීමේ. එතකොට කෙලින්ම බල දැන් බල අඩංගු නොවන ප්‍රතිඵලයකට යන්න තියෙන්නේ. ඒක බල නැතුව ගන්නවා නම් ජ්‍යාමිතිය ත්‍රිකෝණමිතිය කොට සූත්‍රය වගේ දේවල් වලින් යන්න ඕනේ. මම මේ වෙන විදිහක් කියන්නේ. බල වලින් යනවා නම් එකම බලය දෙවිදිහකට සෙවීමේ. ඊට පස්සේ ප්‍රකාශන දෙක සමාන කරනවා. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ගැටලුව ඇතුලේ තියෙන නොදන්න අඥාත ගාන තුනට අඩු නම් අපිට පුළුවන් බල ඇසුරෙන් ගොඩනගන සමීකරණ තුනක් තියෙනවනේ. දැන් මේ ගැටලුවේ තියෙන නොදන්න අඥාත ගාන තුනට අඩු නම් දැන් මේකේ තුනට අඩුයි. මේ r සහ t විතර තුනට අඩුයි. හරි? එතකොට මේ නොදන්න බල සංඛ්‍යාව තුනට අඩු නම් අර බල ඇසුරෙන් ගොඩනගන්න පුළුවන් සමීකරණ තුනම ගොඩනගලා සමීකරණ තුනම ගොඩනගලා අඥාත තියෙන්නේ දෙකයි. ඇත්තම කියනවා නම් දෙකක් හොයන්න නම් මේක හොයන්න කියන්නේ නැහැ. දෙකක් හොයන්න ඕනේ සමීකරණ දෙකයිනේ. අපි සමීකරණ තුනම ගොඩනගනවා. ඒකෙන් සමීකරණ දෙකක් පාවිච්චි කරලා දීලා තියෙන අඥාත දෙක හොයලා ඒක අරන් ගිහිල්ලා තනියම මේ පාළුවේ ඉන්න තුන්වෙනි එක්කෙනාට දානවා. දාපුවම බල නැති සමීකරණයක් එනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මම දැන් ක්‍රම තුනක් කිව්වා. එකක් බලයෙන් සම්පූර්ණයෙන් අමතක කරලා කොට සූත්‍රයේ ත්‍රිකෝණමිතියේ ජ්‍යාමිතිය පාවිච්චි කරලා මේ ප්‍රතිඵලය දෙන්නේ. එහෙම නැත්නම් එකම බලයක් දෙවිදිහකට හොයලා ඒ දෙක සමාන වෙන්නේ. මෙවැනි ප්‍රතිඵල වලට එන්න පුළුවන්. තව එකක් තමයි මෙතන නොදන්න අඥාත දෙකක් තියෙනවනේ. අපි අර බලා ගන්න සමීකරණ තුනම ගොඩනගනවා. විභේදන දෙකයි ගුණනේ. එකක් වැඩි එනකොට ඒක සමීකරණයක් වැඩි යනවා. ඒ වැඩි එක තමයි පාවිච්චි කරන්නේ මේ රිසල්ට් එක ගන්න. ඒ තුනෙන් දෙකක් අරගෙන විසඳලා r සහ t හොයලා තුන්වෙනි සමීකරණයට නිකන් ඉන්න සමීකරණ තියෙන්නේ පාඩුවේ තියෙන සමීකරණේ. අන්න ඒක ගිහිල්ලා r සහ t ආදේශ කරපුවාම බල නැති සම්බන්ධයක් වෙනවා. ඒක මේ. දැන් හොඳ ළමෙක් නම් ඔය ක්‍රම try කරලා බලන්න. හරි. දැන් නමුත් අපි මේක බලමු බල නැතුව අර ජ්‍යාමිතිය ත්‍රිකෝණමිතිය සහ කොට සූත්‍රයෙන් හඳ පුළුවන් කියන එක. අපිට පේනවා නේද නිකන් මේක මේ ඉතින්ට පොඩ්ඩක් මේ සෙට් වෙලා තියෙන ගතියක් තියෙනවා. හැබැයි නිකම්ම නෙමෙයි. පොඩ්ඩක් තව එකකට යන්න වෙයි. ඒ ලස්සන වැඩක් තියෙනවා මේකේ. මෙන්න මේ කෝණයට අපි දානවා එල්ෆා කියලා. ඔය කෝණයට දානවා එල්ෆා කියලා. ලස්සන මේකේ ත්‍රිකෝණමිතිය ජ්‍යාමිතිය පාවිච්චි කරලා මේ කොට සූත්‍රය තෝරන්නේ අපි ගානේදී හදමු. ඕගොල්ලෝ ගෙදරදී බලන්න අර බලාඩංගු සමීකරණ තුන ගොඩනගලා මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. මම බලන්න මෙතෙන්දී ඔයාලට උදව්වක් කරනවා. ගොඩාක් ගණන් වල යෙදෙන දෙයක් මම මේ කියන්නේ. ගොඩාක් ගණන් වල යෙදෙන තැන. අපි තව අඥාතයක් වැඩි කරගත්තා. එතන ඇල්ෆා දාලා මෙන්න මෙහෙම ලම්බකයක් ගන්නවා. මේක මේ ගොඩක් ගණන් වල අපි පාවිච්චි කරන මෙතඩ් එකක් නේ. එතන ඔය විදිහට දානවා අපි ලම්බකයක්. දැන් බලන්න ඔය ලම්බකයේ දිග මට දෙවිදිහකට ලියන්න පුළුවන් නේ. ඔය ලම්බකයේ දිග මට දෙවිදිහකට ලියන්න පුළුවන්. එකක් ABE ත්‍රිකෝණය පාවිච්චි කරොත් ABE ත්‍රිකෝණය මම පාවිච්චි කරොත් ඒ ත්‍රිකෝණයෙන් මට පුළුවන් මේ දණ්ඩ දිග A මේ කෝණය θ නිසා දණ්ඩ දිග A මේ කෝණය θ නිසා සම්මුඛපාදයේ මට ලියන්න පුළුවන් A sin θ කියලා. BE ව මට ලියන්න පුළුවන් A sin θ කියලා. A sin θ. ඊළඟට මම CBE ත්‍රිකෝණය ගත්තොත් එදිනේ ABE ත්‍රිකෝණය CBE ත්‍රිකෝණය ගත්තොත් මට BE ව ලියන්න පුළුවන් L sin alpha කියලා. L sin alpha.
මේ තාන්ත්‍රික දිගේ එල්ලනේ. තාන්ත්‍රික දිගේ. හරි? තාන්ත්‍රික දිගේ එල්ලේ. ඒතකොට L sin alpha කියලා ලියන්නේ. ඇත්තටම මේ ඔව් L sin alpha. එහෙනම් මේ දෙක පාවිච්චි කරලා මට නිගමනයකට එන්න පුළුවන් A sin theta සමානයි L sin alpha කියලා. දැන් මම alpha නේ අතින් දාගත්ත රාශිය. එහෙනම් මට මේ alpha sin alpha කියන්නේ A යට L sin theta කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අතින් දාගත්ත alpha heavy angle එකක් කියලා තමයි මම මේ උඩට කියන්න උත්සාහ කරන්නේ. හරි? ඊළඟට දැන් බලන්න අපිට මේ කොට් සූත්‍රය දාන්න පුළුවන් නේද? කොට් සූත්‍රය දාන්න පුළුවන් නේද? මෙන්න මේ ABB ත්‍රිකෝණය. බලන්න මේ අනුපාතය 1:1 මේ කෝණය θ මේ කෝණය අනුවරින θ මේක θ රින ඇල්ෆා මේක θ රින ඇල්ෆා මේක අනුවරින θ අනුවරින θ θ රින ඇල්ෆා මේක අනුවරින θ මේක θ රින ඇල්ෆා. ඒක දෙපැත්තේ කෝණ සලකලා ලියන්නත් පුළුවන්. හැබැයි මුදුනේ කෝණ සලකලා ලියන්නත් පුළුවන්. දැන් මේ ත්‍රිකෝණයේ කොට් සූත්‍රය දාද්දී මේ කෝණය අඳින්න කොයි ඒක වෙනම අඳින්න බලන්න. මේ කෝණය අනුවරින θ මේක θ මේක ඇල්ෆා නිසා පාදයෙන් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ දෙක එකතුවට සමාන වෙයි. එහෙනම් මෙතන θ රින ඇල්ෆා මේ ත්‍රිකෝණයේ පාදයෙන් දික් කිරීම සහ එළියෙන් හැදෙන කෝණයේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. ඒකයි මම කිව්වේ යාමිතිය ඕන වෙනවා කියලා. එහෙනම් මේක θ නම් මේක ඇල්ෆා නම් මෙතන θ රින ඇල්ෆා. ඒක දෙපැත්තේ කෝණ සලකලා ලියන්න පුළුවන්. මුදුනේ කෝණ වලට යනවා නම් මෙතන මුදුන 90යි. කොට්ටාව බිඳුවනේ. හරිද? අන්නේ වාසිය ගන්න මම යන්නේ. මුදුනේ කෝණ සලකලා මම මේ ලියන්නේ. එතකොට මෙන්න මෙතන මට ඕන වෙනවා මෙන්න මේ කෝණය. මේක ඕන වෙනවා. ඒක හොයාගන්න පුළුවන් මට. ඒක ඇල්ෆාට සමානයි. හේතුව අපිට පේනවා මේ කෝණය ඇල්ෆා. එහෙම යන්න ඕනේ නැහැ. අනුරූප කෝණ මේක ඇල්ෆා නම් මෙතන ඇල්ෆා. හරි මෙතන ඇල්ෆා. මේ පාදයේ සමාන්තරයි නේ. මේ කෝණය ඇල්ෆා නම් මෙතන ඇල්ෆා එක. මෙතන 90 මෙතන ඇල්ෆා. අර දෙපැත්තේ කෝණ වලට ලියනවට වඩා කොට් සූත්‍රය මුදුනේ කෝණ දෙක සලකලා ලියන එක වාසි වෙනවා. මොකද මෙතන අංශක 90ක් තියෙන නිසා කොට් 90 බිඳුව වෙනවා. ඒකෝට ප්‍රතිඵලයේ සරලව යෙදෙනවා. හරි එහෙනම් මම මුදුනේ කෝණ සලකලා මෙන්න මේ කෝණය ඇල්ෆා මේක ඇල්ෆා මේ මුදුනේ කෝණ සලකලා ADB ත්‍රිකෝණයේ කොටස් දාන්න යන්නේ. ADB ත්‍රිකෝණයේ
theta සමානයි මුදුනේ කෝණ වලට ලියනවා නම් කෝණේ නැති පැත්තට යන ඉස්සලාම එක වතාවක් මුදුනේ කෝණේ කොට්ටගේ කොට්ට ඇල්ෆා ඍණ එක වතාවක් කොට්ට 90 ඒ කියන්නේ දෙකයි කොට් theta සමාන වෙනවා කොට්ට ඇල්ෆා මොකද හේතුව මේක බිඳුවට සමාන නිසා. ඒකයි මම කිව්වේ අර සරලයි කියලා. ඕගොල්ලෝ ඔක දෙපැත්තේ කෝණ වලට දෙක සලකලා කොට සූත්‍රය ලියුවා නම් එහෙම මෙතන එනවා මේකේ කොට 90 වෙන දෙක මෙතන කොට θ ඍණ ඇල්ෆා කියලා කියනවා. කොට θ ඍණ ඇල්ෆා. එතකොට tan θ ඍණ ඇල්ෆාගේ පරස්පරය ලිය tan θ ඍණ ඇල්ෆා ප්‍රසාරණය කරලා ඒකේ පරස්පරය ගන්න ඕනේ. සෑහෙන ලොකු සංකීර්ණත්වයකට යන්න වෙනවා. හරි. මොකද මේ කෝණයේ θ ඍණ ඇල්ෆානේ. එයාගේ කොට්ටගේ ලිය වෙනෝනේ අනිවාර්යයෙන්ම. ඒතකොට කොට θ ඍණ ඇල්ෆා එනවා. මේක ගන්න නම් tan θ ඍණ ඇල්ෆා කියලා ඒකේ පරස්පරය දැනන සංකීර්ණ. මේවට මේක ඉතාම සරල එකකට ආවේ ඒ දේවල් හිතන්න ඕනේ. අර මුදුනේ කෝණ සලකලා කොට සූත්‍රය දාන්න ගියාම මෙතන අංශක 90නේ. කොට 90 බිඳුව වෙලා ඒ ඉතා පහසු වෙනවා. තේරෙන්නේ නැති මම කියන දේ. මෙතන 90 වෙන θ මෙතන θ ඍණ ඇල්ෆා. එතකොට දෙපැත්තේ කෝණ සලකලා කොට වර්ෂන් එක පාවිච්චි කරා නම් කොට θ ඍණ ඇල්ෆා. විශාලයි. ආදේ කරන්නේ හිමටයි. දැන් මෙතන අපිට ඕනේ cos θ සඳහා ප්‍රකාශනයක් ගන්න. අපිට මේ කොට ඇල්ෆා එක වැඩක් නැහැ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ දෙක පාවිච්චි කරලා ඇල්ෆා ඉන් කරන්න. අන්න මතකද ත්‍රිකෝණමිතිය. පුළුවන් නම් ගෙදර ගිහිල්ලා බලන්න. ගෙදර ඉන්නේ මගේ ත්‍රිකෝණමිතිය පළවෙනි ටියුට් එකේ 122 වෙනි ගාන බලන්න. ඒකේ තියෙනවා θ ඉවත් කිරීම කියලා මම අභ්‍යාසයක් කරා වුණොත්. ඒ අභ්‍යාසය කරද්දී මම ඔයගලන්ට කිව්වා මේක මේ මොනවාද මේ පියෝල වගේ නම් ඇප්ලයි කරද්දී තෝරන ඔන්න අවස්ථාවක්. මේ දෙකෙන් දැන් ඇල්ෆා අයින් කරලා θ වල සම්බන්ධයක් ගන්න ඕනේ. ඒ ගන්න θ වල සම්බන්ධය ඔක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉතින් ගන්න වැරදි. ගන්න θ වල සම්බන්ධය ඔක වෙන්නේ. මේක අපි එක කියලා ගමු. මේක දෙන්නේ කියලා. ක්‍රම දෙකකට වෙන් කරන්න පුළුවන්. සාරසාමයක් පාවිච්චි කරලා වැඩේ උඩ දාන්න පුළුවන්. මොකද්ද මේ තියෙන දෙන්නට ගැලපෙන සාරසාමය කියන්නේ? මේ sin alpha cot alpha දිනනකොට මොකද්ද පාවිච්චි කරන්න සුදුසු සාරසාමය? sin alpha cot alpha දිනනකොට මොකද්ද පාවිච්චි කරන්න සුදුසු සාරසාමය? sin alpha cot alpha යයින් කරන්න ලේසිම සාරසාමය. sin වර්ගය alpha නම් cos වර්ගය alpha එකද? ඒකෙනුත් පුළුවන්. ලොකු process එකක් තියෙනවා. මොකක්ද? එක දැන් tan වර්ගය alpha සමානයි sec වර්ගය alpha. ඒකෙනුත් පුළුවන්. ලොකු process එකක් තියෙනවා. ලේසිම එක තමයි එක දැන් cot වර්ගය alpha සමානයි cosec වර්ගය alpha කියන්නේ. අන්න ඒක පාවිච්චි කරලා යන්න පුළුවන්. එක දැන් cot වර්ගය alpha කියන නමුත් එක දැන් cot වර්ගය alpha සමානයි cosec වර්ගය alpha. මේක අපි නම් රෝගිලත් කරන් එක කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් cot වර්ගය alpha හොයාගන්න පුළුවන්. ඒක ගෙනල්ලා දෙන්න දැන් මේකේ පරස්පරය ගන්න පුළුවන් cosec alpha. ඒක වර්ග කරලා cosec වර්ගය alpha ගෙනල්ලා දෙන්න දැන් මේකේ. දාලා බලන්න අපිට ඕනේ cos වර්ගය තියෙනනේ. ඒ කියන්නේ එන ත්‍රිකෝණමිතික පද cot වර්ගය තියෙන හැදෙනවා. cot වර්ගය තියෙන හැදෙනවා. sin වර්ගය තියෙන නෙමෙයි cosec වර්ගය තියෙන දුකේ හැදෙනවා. කොහොම හරි ඒක ඇතුලේ ඉන්න ත්‍රිකෝණමිතික පදේ අපි සුළු කරගන්න ඕනේ cos වර්ග θ වලනේ. දැන් මේක cosec වර්ගය alpha ආදේශ කරනවා දෙන්න. මේකෙන් cot වර්ගය alpha දෙන්න ආදේශ කරනවා. ඒ ආදේශ කරලා ඒක ඇතුලේ cos වර්ග θ හදාගන්න. එකපාරට cos වර්ග θ ඉන්නේ නැහැ. ඒක ඇතුලේ ඔයගොල්ලෝ දන්න අනිකුත් සම්බන්ධතාව පාවිච්චි කරලා cos වර්ග θ හදාගන්න. එතකොට ඔය ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මේ ඇල්ෆා කියන්නේ මෙතන සුළු කෝණයක් නිසා අර ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා මෙන්න මෙහෙම එහෙමත් පුළුවන්. ඇල්ෆා සුළු කෝණයක් නිසා මේ තියෙන්නේ sin alpha. ඒතර සම්මුඛ පාදයේ a sin θ. කර්ණේ කියලා ගන්න.
අරගෙන ෆයිතකරස් දාලා මේ පාදයේ දිග හොයාගන්න. හොයාගත්තට පස්සේ කොට්ට ඇල්ෆා තීරණය කරන්න පුළුවන් නේද? හොයාගත්තට පස්සේ කොට්ට ඇල්ෆා තීරණය කරන්න පුළුවන්. මේ පාදයේ දිග හොයාගත්තට පස්සේ කොට්ට ඇල්ෆා තීරණය කරන්න පුළුවන්. මේකෙන් sin ඇල්ෆා ඍජුකෝණී ත්‍රිකෝණයකට බස්සලා අර නොදන්න පාදයේ දිග හොයාගෙන ඊට පස්සේ ඒ ත්‍රිකෝණයට අනුව කොට්ට ඇල්ෆා කියලා මේක ආරම්භ කරන්න. මේවත් පුළුවන්. මම ඊට වඩා කැමති මේ සර්වසාමාන්‍ය පාවිච්චි කරලා යනවා නම් ඉතින් ක්‍රම කීපයකම යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ප්‍රතිඵලය උඩ ලබා ගන්න. එතකොට මේ ලෙසන් එක විතරින් නතර වෙනවා. මම ටියුට් එක සමහරට අදහස් එකකට මට කියන්න පුළුවන් මේ. ඊට පස්සේ අපි ටියුට් එකේ ගණන් හදාන්න ඊතර ගණන් 15ක් විතර වගේ තියෙනවා. දවස් දෙකක් විතර ඒක එහෙම තමයි මේවා. අලියා වුණත් කන්න තියෙන්නේ අලියා වුණාට අලියා කන්න තියෙනවා කියලා කාරණා කාරණයක් නෙවෙයි. එකට දිරවන විදිහට තමයි කන්න ඕනේ. කන්න තියෙන්නේ අලියා බව ඇත්ත. නමුත් ලොකුයි කියලා ලොකු කෑල්ලෑව කියලා වැඩේ හරියන්නේ නැහැ. අජීර්ණය කියලා කරනවා. එනකම් කන්න කලින්ම මැරෙලා යනවා. ඉතින් ඒ නිසා මේක කරන විදිහක් තියෙනවා. ඒ විදිහ නිසා තමයි මම ඔයගලන්ට ඔය සතියේ දවස් දෙකක් දාගෙන එහෙම කරේ. ඒ විදිහට කරන්න මේක මේ මැත්ස් කියන එක ඒ විදිහට උගන්වන්න. ඕකෙකින් එක මේ දේශපාලනයේත් එක්ක මේ කොරෝනා පාවිච්චි කරනවා වගේ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් මම එහෙම කරන්නේ මම සබ්ජෙක්ට් එක උගන්වන එක. ඒ ඔයගොල්ලෝ මාත් එක්ක ඉඳි වැඩ කරන්නේ නැහැ. හරි. මේක හොඳට ස්ටඩි කරන්න මම අද කිව්ව කාරණා ටික. හොඳයි එහෙනම් ආයි පොවන්.